බලවත්ය ඔබ හැර දෙවි කෙනෙක් නැත ගෞරවය ප්‍රශංසාව ස්තුතිය ලබන්නට වඩින්නා වූ ඒකම තරණ වහන්සේ ඔබ වහන්සේ බැවින් ඔබට ගුණවන්ත වෙනවා හාලෙලූයා හාලෙලූයා ඔබ කතා කරන මේ සන්ධ්‍යා වේලාව තුල ස්වාමීනි හාලෙලූයා හාලෙලූයා උන්වහන්සේ නමස්කාරයේ ප්‍රිය තරණ වහන්සේ බැවින් උන්වහන්සේ මිනිස්සෙගෙන් එකම එක දෙයක් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ කිව්වා උන්වහන්සේට නමස්කාර කරන්නට කියලා උන්වහන්සේ නමස්කාර ප්‍රිය කරන තරණ වහන්සේ නිසා ස්වාමීනි නමස්කාරය මාධ්‍ය වහන්සේ වඩ වාසය කරන්නට ඕනේ දැන් වහන්සේ මේ මාධ්‍ය වඩින්න ඕනේ හාලෙලූයා හාලෙලූයා praise the Lord ස්වාමීනි යහපත් දෙවියන් වහන්සේ වහන්සේ ආධිපත්‍ය පමණ ලැබුව බව හාලෙලූයා හාලෙලූයා ස්වාමීනි සෙනගඩ ස්වාමීනි මුඛේ විවෘත කරන්ට ආත්මයානනි වහන්සේ මොන්ගේ සිත් වලට කතා කරන්න ඕනේ හාලෙලූයා මුළු ආත්මෙන් කතා කරන්න ඕනේ මුළු බුද්ධියෙන් කතා කරන ස්වාමීනි වහන්සේ ආධිපත්‍ය ලැබුව බව වහන්සේගේ ශක්තිය දෙන්න ඕනේ හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා දෙවොඳුනි ඔබට නමස්කාර කරනවා ස්වාමීනි ගෞරව වේවා හාලෙලූයා හාලෙලූයා praise the Lord හාලෙලූයා හාලෙලූයා ගෞරවේ ස්වාමීනි අපි උන්වහන්සේගේ නාමයේ ගීතිකාංග ඔස්සවම අපි සියලු දෙනාම ප්‍රීතියුක්තව උන්වහන්සේගේ නාමයේ ඔස්සවන්ට යනවා කිසි කෙනෙක් මලානික වෙන්න එපා මන්ද ස්වාමීන් වහන්සේගේ පාද අභියසට පැමිණි කල්ලේ ප්‍රීතියුක්තව උන්වහන්සේගේ වැඩේ කරන්ට දවසේ අවසාන වෙනකොට උන්වහන්සේ මේ මාධ්‍ය පුදුම දේ කරාවේ හාලෙලූයා praise the Lord ස්වාමීනි වික්‍රමාණු දෙවියන් වහන්සේ මේ ගීතිකාවත් එක්ක ස්වාමීන් වහන්සේගේ බලය ආත්මය තවලා ස්වාමීනි පුදුම දේ කර දෙන සේක්වා හාලෙලූයා praise the Lord ස්වාමීනි යහපත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේම විතරක් මෙතන ස්වාමීනි ගෞරවය ලබන්නට වටින්නට වූ තන වහන්සේ උසාවර සිදු කරනවා අපි අපලසන් දෙමු සියලු දෙනා හාලෙලූයා අපි ප්‍රේතියුක්තව වහන්සේ අපි ඇසැස්සරන්ට ඕනේ හාලෙලූයා praise the Lord ස්වාමීනි යහපත් දෙවියන් වහන්සේ ස්වාමීනි සෙනගව ජීවිතකම ආත්මෙන් පුරවන්න ඕනේ जीवन येशुने බලවත් हालेलुया स्वामी यहापत देवियनि जीवनदायक अधिकाराय मोहन से जीवमान स्वामी जीवनदायक अधिकाराय यीशु तुम्हारा किरेगा शुभात्म बल गया हालेलुया स्वामी यीशु तुम्हारा किरेगा शुभात्म बल गया balawat chalayin turan yan gangawat karannama yesu yesu yamapat balawat swami यीशु तुम्हारा किरेगा शुभात्म बल गया यीशु तुम्हारा किरेगा शुभात्म बल गया Utua galina ulipotan
කරන්න මාගේ හදවතත් ජීවන නදියක් කරන්න ආශුතුනේ ඔතුවා ගලනා උල්පතක් කරන්න මාගේ හදවතත් ජීවන නදියක් කරන්න ආශුතුනේ මා කෙරේ අදහන්නා තුලින් ජීවනදායක නදී ගලයි මා කෙරේ අදහන්නා තුලින් హల్లెలూయా స్వామి యేసువే ජීවනදායක නදී ගලයි මා කෙරේ අදහන්නා තුලින් ජීවනදායක නදී ගලයි මා කෙරේ අදහන්නා තුලින් ජීවනදායක නදී ගලයි ජීවනදායක නදී ගලයි ජීවනදායක නදී ගලයි ආමෙන්. අපි යලි දුවතාව දන නමමු. ස්වාමීන් වහන්සේගේ පාද අභියස. අපි සියලු දෙනා දන නමලා අපි ප්‍රශංසාවෙන් සිටමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ස්වාමීන් ඔබගේ නාමයට ගෞරව වේවා. හාලෙලූයා. ප්‍රශංසා කරනවා ස්වාමීන් ඔබගේ නාමයට ගෞරව වේවා. හාලෙලූයා. ඔබගේ යහපත්කම ගැන ස්වාමීන් අපි සිහි කරනවා. ස්වාමීන් ප්‍රශංසාව ස්තුතිය ගෞරවය ලබන්නට වටිනා වූ ඒකම දරණ වහන්සේ බැවින වඩි ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා හාලෙලූයා. ඔබගේ නාමයට ගෞරව වේවා. හාලෙලූයා. हास्कमे देवयान वහන්සේ වට ප්‍රශංසා කරනවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ගෞරවේවා දෙවොන්දිනේ වට නමස්කාර කරනවා. සුදවාත්මින වහන්සේ ගිනිමෙන් මේ මාධ්‍ය බැස්සෙන්ට ඕනේ. හාලෙලූයා. ඔබගේ නාමයට ගෞරවේවා. හාලෙලූයා. ඔබට නමස්කාර කරනවා සර්ව බලදාර දෙවියනි. ඔබගේ නාමයට ගෞරවේවා. හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා කරනවා ඔබ යහපත්ය ස්වාමණේ යහපත්ය. ප්‍රශංසාව ලබන්ට ස්තුතිය ලබන්ට ගෞරවය ලබන්ට වටිනා වූ ඒකම දරණ වහන්සේ වහන්සේ බැවින වඩි ස්තුති කරනවා. ස්වාමණේ අපි සෑම දිනාටම ස්වාමණේ ඔබ වහන්සේගේ නාමයේ ස්වාමණේ කතා කරන්ට මේ සන්ධ්‍යාවේ ස්වාමණේ ඔබ වහන්සේ ස්වාමණේ කරුණාව දෙන්න ඕනේ. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. දෙවොන්දිනේ ඔබට නමස්කාර කරනවා. සුදවාත්මනේ ඔබ වහන්සේගේ ස්වාමනාසේ ගින්න මේ මාධ්‍ය වහන්සේ නිදහස් කර තිබෙන නිසා වඩි ස්තුති කරනවා. හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා. හාලෙලූයා හාලෙලූයා. ඔබට නමස්කාර කරනවා ස්වාමණේ ගෞරව වේවා. හාලෙලූයා. ඔබගේ නාමයට වඩා ගෞරව කරනවා ස්වාමණේ. ඔබට නමස්කාර කරනවා ස්වාමණේ. හාලෙලූයා 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 හාලෙලූයා. ප්‍රශංසා කරනවා දෙවොන්දිනේ ඔබට නමස්කාර කරනවා සර්ව බලදාර දෙවියනි. ඔබට ප්‍රශංසා කරනවා ස්වාමණේ ගෞරව වේවා. හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා වේවා ගෞරව කරනවා සර්ව බලදාර දෙවියන් වහන්සේ. ඔබ යහපත් බැවින් ඔබ ස්තුති කරනවා ස්වාමණේ. හාලෙලූයා ආමෙන්. අපි දේව පාමුල අපගේ දෑත් ඔස්වල අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ස්තුති කරනවා. ප්‍රශංසා වේවා දෙවියන්. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ස්වාමිනේ ප්‍රශංසා වේවා. යහපත් දෙවිදුනේ ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. හාලෙලූයා. Praise the Lord, 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 praise the Lord. ඔබ යහපත් නිසා ස්තුති ස්වාමිනේ. හාලෙලූයා. වහන්සේ අපට කතා කරන සේක්වා මේ සවස්යාමේදී ඔබ එළිදරව්ව මැනව ස්වාමිනේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා.
Hallelujah, Swamini. Stuti Swamini. Hallelujah, hallelujah. Hallelujah, Swamini. Amen. සියලු යහපත් කමෙන් පූර්ණව අප මාධ්‍යයේ ජීවමානව වැඩ වාසය කරන්නා වූ ස්වර්ගික ධර්මිෂ්ඨ එකම දෙවි පියාණනි, ඔබගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ ස්වාමිනේ, මේ සවස් වේලාවේදී ඔබ වහන්සේගේ ගෘහේ පැමිණ සිටින්න උන් දෙස ඕනෑකමෙන් බලා ඔවුන්ගේ ජීවිතවල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන පිණිස ඔබ වහන්සේගේ බලවත් වූ හස්තය දිගු කළ මැනව. පිය වූ දෙවි පියාණනි, ඔබ වහන්සේ ඉදිරියට අපි පැමිණ ඔබ වහන්සේගේ වචනය බෙදා ගන්නට යන බැවින් ඔබ වහන්සේගේ වචනයෙන් අපට එළිදරව්ව වෙනව. දැන් ඔබ වහන්සේගේ ලියවිල්ල අසන්නා වූ අය සදුරල මාගේ මුඛය බාර කරනවා. ඔබ කතා කරන සේක්වා පිළිගත මැනව. ස්වාමී වූ නාසරති යේසුස් වහන්සේගේම අනර්ගනාව නිසාමය. ආමේන්. අපි වාඩි වෙමු. මාගේ ස්නේහවන්ත සහෝදර සහෝදරිය, අපි ක්‍රමානුකූලව ළඟා වෙමින් සිටිනවා මේ අවුරුද්දේ කූඩාරම් මංගල්‍යයට. මා සිතනවා, ඒ වගේම විශ්වාස කරනවා, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අවබෝධයෙන් යුක්තව සභා ජීවිතය ගත කරන්නා වූ කිසිවෙක් කූඩාරම් මංගල්‍ය කියන උතුම් වූ දේවාභියසට සහභාගී නොවි තම තමා වෙනත් අතකට ගමන් කරයි කියලා සිතන්න බෑ. මක් නිසාද? කිතුණුවන්ට තිබෙන විශේෂිතම අවස්ථාවක් තමයි උන්වහන්සේගේ අභිමුඛය වඩ වඩාත් අත්දකින්න. එනිසා අපි මේ දිනවල යාඥාවෙන්, ස්තුතින්, ප්‍රශංසාවෙන් සූදානම්ෙන් සිටින්නේ මේ කාරණවලදී අපි දේව පාමුල රැස් වෙලා උන්වහන්සේගේ නාමයේ ගෞරව උදෙසා අති උසස් වූ දේව අභිමුඛයක් බලාපොරොත්තුව තමයි සිටින්නේ. ඉතින් ඒ නිසා අපි ආත්මික ජීවිතයේ හොඳ ආරම්භයක් ලබා ගැනීමට කූඩාරම් මංගල්‍යයට සෑමෝම සහභාගී විය යුතුයි කියන තැන නැවත නැවත සෑම දේව මෙහෙකදීන් වගේම සිහි කරන්නට කැමතියි. අපි දවසේ දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. දෙවෙනි ලේකම් 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වචනය. බදාදා දේවමය අවුරුදු 10ක් විතර එක දිගට කළොත්, සමහරක් විට මාම ඒ වැඩේ කළොත් මගේ ඇහැක් වපර වෙන්න ඉඩ තියෙනවා. ඔබ ආයෙයි කියලා. මොකද හේතුව දේවමය දෙපැත්තේ තමයි සිට ඇවිල්ලා ඉන්නේ. අර ජම්මට වඩා පුරුදුල් මට තියෙන සුදු තීරුව දිහා බලාගෙන කතා කරන්න විතරයි. ඒ නිසා දේවමයට සහභාගී වෙද්දී අර සින්නක් කර ලියාගත්තු ස්ථාන වගේ පල්ලි දේවස්ථානේ අර වෙන් කරගත්තු තැන් අතහැරලා මේ ඉදිරියට ආවනම් ලේසි. නැත්නම් ඉතින් මම සුදු තීරුව දිහා බලන් ඉන්නවා, කාගේවත් මුණ කඩක් වෙන්නෙත් නැහැ. එහෙම බලන්න ගියොත් එහෙම අවුරුදු 10ක් විතර යද්දී කො මගේ හැක් දකුණෙම වපර වෙයි, නැත්නම් වමෙම වපර වෙයි. එහෙම කියද්දි තේරෙන කොටසකුත් තියෙනවා. ඒ ගොඩක් සන්තෝසයි. නොතේරෙන අයට තේරුම් ගැනීමේ ශක්තිය මතු කාලෙවත් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. හොඳයි. බොහොම ස්තුතියි. දෙවෙනි ලේකම් 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වචනය මා කියවා සිටින්නම්. ඔහු සෙනග සමග මන්ත්‍රණය කොට ස්වාමින් වහන්සේට ගීතිකා කරන්නන් පත් කළේය. ඔහු යුද්ධ සේනාවට පෙරටුව යමින්
ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින් ස්වාමීන් වහන්සේට ස්තුති කරපල්ලා. මක් නිසාද උන්වහන්සේගේ කරුණාව සදා කල්ම පවත්වන්නේයි කිවෝය. මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය සභා ජීවිතය තුළ ඊ타ත්ම වැදගත්ම කොටසක් තමයි කිතුණු ජීවිතයේ දෙවියන් වහන්සේට ගෙන දෙන්නා වූ ප්‍රශංසාව හා নমස්කාරය. ඒ අතිශයින්ම වැදගත් දෙයක්. ප්‍රශංසාව හා ස්තුතිය යනු වාදනයක් හෝ ගායනයක් හෝ අත්පොලසන් දීමක්ම පමණක් නොවේ. අද ක්‍රිස්තුස් වහන්සේට හිමි ගෞරවය සභාව තුළ මනුෂ්‍ය අතරින් විනාශ වෙලා යන්නේ මේ ගායනාව, ස්තුතිය, ප්‍රශංසාව ඒ වගේම භාවනාව පවා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසාවක් ගෙනෙන්න පුළුවන්. මෙනෙහි කිරීම තුලින්. භාවනා කිරීම කියන්නේ ආගමක් හෝ නැත්නම් යම්කිසි ආකාර දර්ශනයක් නොවේ. ගණිතයත් භාවනා කරන්න පුළුවන්. විද්‍යාවත් භාවනා කරන්න පුළුවන්. පරිගණක විෂයත් භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි දෙයක් ගැන සිතමින් ඒ පිළිබඳව මෙනෙහි කරමින් Tamanගේ සිත ඒකට සම්පූර්ණ වෙන් කර තැබීම. නමුත් අපි වගේ කිතුණුවන්ට දාවිත් රජතුමා කතා කළ වාක්‍ය දිහා බලපුවාම උන්වහන්සේගේ ගෘහයේදී ඔබ ගැන භාවනා කළයි කියලා කියන්නේ අපිට බෑ අපගේ සිත වැඩි දියුණු කරගන්නටයි කියලා අනේක විවිධ සිතුවිලි වලින් යුක්තව අපගේ හෘදය සවිමත් කරගන්නට අපිට පුළුවන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කිරීම, උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ දැක්වීමට උන්වහන්සේ කරන ලද පූජාව ගැන කල්පනා කිරීම, දෙවියන් වහන්සේ ගැන පමණක් සිතීම. ඒක තමයි අපගේ සිත අපි ගොඩනගා ගත්තයි කියලා කියන්නේ. අපි මෙම ස්ථානයේ කියවු මේ වාක්‍ය දිහා බලපුවාම යෙහෝෂාපාට් කියනා වූ රජ යුද්ධයකදී අනුගමනය කළා වූ පිළිවෙත දිහා බලද්දී යුද්ධයක් අපිට තිබෙන කල්හි ඒ යුද්ධයේ ජය ගැනීමට කඩු, හෙල්ල වැනි දේවල් වලට වඩා මේ රජ අනුගමනය කරන පිළිවෙත බවට පත් උනේ ගායනාව, ස්තුතිය, ප්‍රශංසාව, උන්වහන්සේගේ ශුද්ධත්වය ගැන කතා කරමින් ඉදිරිපෙළෙන් ගමන් කරන්නා වූ කණ්ඩායමක් බලාපොරොත්තු වුණා. මේක ගෘහ ශෛලයක හෝ ඉරුදින දේවමයක හෝ අන්තිම සිකුරාදා හෝ මේ নমස්කාරය කරනවයි කියලා කියන්නේ සාතන්ගේ බලපරාක්‍රම වලට විරුද්ධව තිබෙන යුද්ධයට ලබන්නා වූ පෙර සූදානමක්. යුද්ධයට ලබන්නා වූ පෙර සූදානමක් තමයි ස්තුතිය, ප්‍රශංසාව හා নমස්කාරය කියලා කියන්නේ. දැන් අද බොහෝ තැන්වල සභාවන් වල මේකේ අර්ථය අර්ථ රහිත කරලා තියෙනවා. හේතුව බොහෝ අය සිතන්නේ নমස්කාර කරන්න පුළුවන් හොඳ හැකියාවන් තියන අයට පමණයි කියලා. නෑ. එහෙමනම් ශ්‍රුතියකට ගායනා කරන්න බැරි අයට, තාලයකට අප්පුඩි ගහන්න බැරි අයට নমස්කාරය කියන වචනේ තහනම් කරන්න ඕන සභාවේ. ඒ හේතුව ඒ අයට තාලයකට කියන්න දෙන්නේ නැති ඉඳලා ඒ අයට নমස්කාරය. ඒකට දෙවියන් වහන්සේ හරි අසාධාරණයි. ඇයි දන්නවද? මිනිසෙකුට ඒ ටැලන්ට් දෙන්න ඕනේ දෙවියන් වහන්සේ. ඒවා මිනිස්සෙයින්ට දීලා නැහැ කියලා කියන්නේ මිනිහාගේ নমස්කාරය දෙවියන් වහන්සේට එපයි කියන එකද? අපි ඔක්කොම කල්පනා කරලා බැලුවොත් අපි ඔක්කොටම පුළුවන්ද අර රූප වාහිනියේ තියෙනා වූ ස්වභාවයට නැත්නම් තෝරද්දි ගායනා කරනවා වගේ ගායනා කරන්නට? ඔක්කොටම පුළුවන් ද වාදනය කරන්නට? හැමෝටම බෑ. නමුත් බයිබලයේ කිව්වේ තොල්වල ප්‍රශංසාව උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා කියලා. ඒකේ කිව්වේ නෑ ශ්‍රුතිය ගැනවත්,
ඒකේ කිව්වේ නෑ තනුව ගැන. නමස්කාර කණ්ඩායමක් සහ මෙහෙවන පූජකවරයෙක් සිටින්නේ ඇයි පූජාසනය මත? අර සියලු සෙනගට එක දිශාවක් මඟ පෙන්වනවා. මෙසේ අපි නමස්කාර කරමු, මෙසේ අපි ප්‍රශංසා කරමු, මෙසේ අපි මේ දේ කරමු. එනිසා පූජාසනයට ගොඩ වෙන දේවදාසයොත් නමස්කාර කරන හැම කෙනත්මත් කල්පනා කරන්න ඕන සෙනග අතරේ නමස්කාර කිරීමේදී මා කරන කොටසෙන් මා දැන් මේ වෙලාවේ සේවයක් කරනවාද නැද්ද කියන එක. මම මෙහෙම පොඩි උදාහරණයක් දෙන්න. අවුරුදු 70ත් 80ත් අතර වයසක උදවිය බොහොමයක් මෙතනට රැස් කරලා මේ මට්ටමින් අප්පුඩි ගහගෙන යන ගීතිකා පහක් එක දිගට කිව්වොත් එහෙම 80න් කීයක් සුවර්ගයට යයි? හැටි වැටිලා මැරි. හැටි වැටිලා මැරි. ඒ කියන්නේ নমස්කාර කරන උදවියට ප්‍රඥාව කියලා දෙයක්ත් තියෙන්න ඕන. මිනිසෙකුට අප්පුඩියක් ගහන්න පුළුවන් ප්‍රමාණයට ගයන්න ඕන, වාදනය කරන්න ඕන. ඒ වගේම මිනිසුන්ට කන් වලට ගෝසාවක් ඇති නොවෙන්න මෙහෙවන්න ඕන. ඒ වගේම දෙවියන් වහන්සේත් කන් වල ඇඟිලි ගහ ගන්න මට්ටමට අපි ප්‍රශංසා නොකර ඉන්න ඕන. ඒක අපේ කොටස. අපි හැම කෙනාටම මේක කරන්න තියෙන කොටසක්. ඒ නිසා දෙවියන් වහන්සේට මිහිරි දෙයක් දෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි සියල්ලෝම දෙවියන් වහන්සේට හුස්ම ඇති සියල්ලෝම උන්වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා කියලා කියන තැනට සභාව දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕන. මම දකින්නේ අද ලෝකයේ මුළුල්ලේ තිබෙන බොහෝ සභාවන් වලට මම දන්නේ ඒක අපේ අවාසනාවද කියලා අපි යන හැම සභාවකම වගේ ගෙත්සෙමනෙන් පිට බොහෝ තැන්වල নমස්කාරයට වඩා තියෙන්නේ ගෝසාවක්. දෙවියන් වහන්සේ ഘോഷා පූජාවක් ඉල්ලුවේ නැහැ. මේවා අවබෝධ කරගත යුතුයි අපි හැම කෙනෙක්ම. ඒක තමයි අපේ নমස්කාර ජීවිතය තුල අපි දෙවියන් වහන්සේට. ඔබ කී දෙනෙක් ගෙදරදී নমස්කාර කරන අය ඉන්නවද කියලා ප්‍රශ්නය අසුවොත් ඔබ ඔක්කොම කියන নমස්කාර කරනවා. ඔබ ගෙදරදී කවමදාක්වත් එවැනි කෑගැසීමක් කරනවද ඇඳ ළඟ? මමත් හැම උදේකම දන ගහනවා. හැම රැයකම පවුලක් හැටියට දන ගහනවා. තාම අල්ලපු ගෙදරින්වත් කිසිම තැනකින්වත් අපේ ගෙදරට ගල් ගැහුවේ නැහැ. ඒ කියන්නේ අපි එහෙම নমස්කාර කරන්නේ නැති නිසා. එහෙනම් මේ දේවියන් වහන්සේගේ ගෘහයට ආවහම සමහරක් විට අපි අතක් උස්සලා අත්පුඩි ගහන්න නැති අයට විවිධ අයට මේ ഘോഷාවක් කිරීමට හෝ නැත්නම් යටගිරියෙන් අපි කෑගසා ස්තුති ප්‍රශංසා කිරීමට ආත්මයක් පහළ වෙන්නේ මේක සුද්ධාත්මයෙන්මද නැත්නම් අපි මේ මිනිසුන්ව පුබුදුවන්න හදනවාද අපේ හඬෙන්? මේක තේරුම් ගන්න ඕන. අපේ හඬෙන් සෙනග පුබුදුවන්න බෑ. සුද්ධාත්මයන්න් වහන්සේට සෙනග පුබුදුවන්න පුළුවන්. අපේ හඬෙන් පුබුදුවන්න පුළුවන් නම් ඊළඟ පැයේදී මෙතන ලංකාවේ ප්‍රසිද්ධ නිවේදකයෙක් ඇවිල්ලා කතා කරද්දිත් අපේ කට්ටිය හිටන් අප්පුඩි ගහයි. සංගීත සංදර්ශනවල ඒ කාලේ බොහෝ අය ඇවිල්ලි ඉවරලා සංගීතවල නිවේදන කරනවා. ඒගොල්ලන්ගේ හඬවල් හරි ගැඹුරු කරලා කතා කරනවා. බිමට බැස්සාම හරි ලාමකයි ඒ කටහඬවල්. ඒ සෙනගට බලපෑමක් කෙල්ල කරන්නට. ඒ නිසා අපේ කොටස ඒක නෙමෙයි. අපේ කොටස ඒක නෙමෙයි. අපේ කොටස අපේ තොල් වලින් නික්මෙන ප්‍රශංසාව දෙවියන් වහන්සේට පුද දීම. හාලෙලූයා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම හොඳ නමස්කාරය සහ ස්තුති ප්‍රශංසාව දෙන අයට යක්ෂයාගෙන් එන පීඩා ජය ගන්නට අපහසු නැහැ. ශුද්ධකමේ අලංකාරයේ ඇතුව নমස්කාර කරව් කියලා කියද්දී මේකෙදි බලපානවා අංග කීපයක්. අපේ පංචේන්ද්‍රයම නිතරම පිරිසිදු තනක තමා ස්වාමින් වහන්සේගේ අභිමුඛයට එන්න ඕන. සිත චංචල නම්, සිත නිශ්චල නැත්තම්, ඇස තමාට බාධාවක් නම්, සවන තමාට බාධාවක් නම්, දැනීම හැඟීම දැනෙන සම තමාට බාධාවක් නම්, දිව තමන්ට බාධාවක් නම්, මේ හැම දෙයකින්ම දෙවියන් වහන්සේ වෙතට ලංවීමට අපිට තිබෙන ඉඩ ප්‍රස්තාව නැති වෙනවා. එවිට දේව අභිමුඛය දැනෙන්නේ නැත්තන්ට වැටෙනවා. එවිට දේව අභිමුඛය දැනෙන්නේ නැත්තන්ට. දේව අභිමුඛය දැනෙනවයි කියලා කියන්නේ මගේ ජීවිතයේ පළවෙනිම දේ තමයි මා තුල වෙනසක් හට ගන්නවා. දෙක, ඒ වෙනස සමග ප්‍රීතියක් ඇති වෙනවා.
ඒ ප්‍රීතිය ඇති කරන්නේ මාගේ පශ්චාත්තාප වීම තුල. දේව අභිමුඛයට ආවහම එක මා තුල වෙනසක් හට ගන්නවා. වෙනස හටගන්නේ පශ්චාත්තාපයත් සමග පශ්චාත්තාපයෙන් සම්පූර්ණ වෙච්ච මගේ හදවත හරි නිදොස්. එවිට මා තුල ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය සමග මම ස්තුති දීම පටන් ගන්නවා. ස්තුතිය වරද නෙවෙද්දි මා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ගන්නවා. ප්‍රශංසාවත් ස්තුතියත් සම්පූර්ණ වෙන කල්ලි নমස්කාරය හට ගන්නවා. নমස්කාර කරනවා කියන්නේ මේකයි. අද බොහෝ අපේ নমස්කාරවල নমස්කාරයක් නැහැ. එච්චරයි දෙන්න තියෙන කෙටිම උත්තරේ. නමට තියෙනවා নমස්කාර දේව මෙහෙ කියලා. ඉරිදටත් ඔහොමයි හැමදාටමත් එහෙමයි. බොහෝ වෙලාවන් වලට. নমස්කාරයේ ආත්මයක් දෙවියන් වහන්සේ දෙන්නේ ඒක 아무තු ආත්මයක් නෙවෙයි. ඒකම සුද්ධාත්මයන් වහන්සේ තුල. කුඩාරම් මංගල්‍යයේදී දෙවියන් වහන්සේගේ නියෝගයේ පළවෙනි කොටසක් තමයි නුඹලා අවුරුද්දෙන් අවුරුද්ද নমස්කාර කරන පිණිස කුඩාරම් මංගල්‍යයට නැගී එන්න ඕය. එනම් ඔබගේ ආත්මය හොඳ තැනක සූදානමක් තියෙන්න ඕන කුඩාරම් මංගල්‍යයේදී নমස්කාර කරන්න. හොඳ තැනක নমස්කාර කිරීමේ ආත්මයක් ඇතිව ඔබ ගමන් කරන්න. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්න ඕනයි කියන්නේ. දැන් ඔබ කල්පනා කර බලන්න ඔබ කොච්චර අනර්ග පූජාවක් වීද දෙවියන් වහන්සේට নমස්කාර කරන්න ඕන. කල්පනා කළේ මෙතන අපි කියමු 21 වෙනි වචනය. ඔබ මාව දෙවියන් වහන්සේ নমස්කාර ජීවිතයකට තෝරගත්තා නම් ඔබට ලැබුණා නම් ටැලන්ටයක් මෙහෙවන්ට ලැබුණා නම් ටැලන්ටයක් ගයන්ට ලැබුණා නම් ටැලන්ටයක් වයන්ට ලැබුණා නම් භාග්‍යයක් දේවාභිමුඛයට එන්න දෙවියන් වහන්සේට নমස්කාර කරන තරම් උතුම් දෙයක් තවත් Tamanගේ ජීවිතේ නැහැ. ඒක තමයි Tamanගේ ජීවිතේ. ඔබට අත්දැකීම් ඇති. මා ස්වාභාවිකව ස්තුති ප්‍රශංසා කිරීම සිතුවිලි වලින් ප්‍රශංසා කිරීම හා ආත්මෙන් নমස්කාර කිරීම හාත්පසකින් වෙනස්. මා ආත්මෙන් নমස්කාර කරන කල්ලි ඕනෑම සීතල ස්ථානයක ඇඟෙන් දාඩිය බින්දු වැටෙන්න ගන්නේ. ඇස්වලට කඳුළු ප්‍රීතිය ඇති කරයි පශ්චාත්තාපයන් සමග. ඒ වාගේම ඒ নমස්කාරය අභිමුඛයේ තිබෙනා වූ ශක්තිය වචන වලින් විග්‍රහ කරන්න බෑ. ඒක රංගපෑමක්වත් ඒක ටැලන්ට් ප්‍රදර්ශනයක්වත් නොවේ. එන්න මේක අපේ ජීවිතේ নমස්කාර ජීවිතය හරිම වැදගත් අපි හැමෝටම. ඒ නිසා කුඩාරම් මංගල්‍යයට පැමිණෙන අය নমස්කාර කිරීමේ මහඟු චේතනාව ඇතුව කුඩාරම් මංගල්‍යයට එන්න ඕන. හොඳ নমස්කාර කිරීම. নমස්කාර කරන්න බෑ අපිට පංචේන්ද්‍රය හරි විදිහට හසුරව ගන්න නැතුව. ඇස කන නාසය මේ ඔක්කොම හොඳට තියෙන්න ඕන. ඒවා බොහොම පැහැදිලිව. උන්වහන්සේගේ ලියවිල්ල බලමු 21 වෙනි වචනේ කියවලා. දෙවන ලේකම් පොතේ 20 වන පරිච්ඡේදයේ 21 වන පදයේ සිට ඔහු සෙනග සමග මන්ත්‍රණය කොට ස්වාමින් වහන්සේට ගීතිකා කරන්නන් පත් කළේය. ඔහු යුද්ධ සේනාවට පෙරටුව යමින් ඔහු යුද්ධ සේනාවට පෙරටුව යමින්. දැන් යුද්ධයක් කරන්න සාතන්ට විරුද්ධව අපි හිතමු දේවදාසයින් හා කණ්ඩායමක් පූජාසනේ නැත්නම් වේදිකාවට අවතීර්ණ වෙන්න කලින් අර ඉදිරියෙන් යන පිරිස ප්‍රශංසාවෙන් ස්තුතියෙන් ඒ යුද්ධයට උවමනා කරන නිස්කලංක පරිසරය නිර්මාණය කරන අන්ධකාර බලවේග දුරු කරලා. ඒ නිසා තමයි මා කිව්වේ මේ අවුරුද්ද කුඩාරම් මංගල්‍යයේදී අර රාත්‍රියන් වලදී ඒ භූමියේ මම මේක අත්දැක්කා. මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා කවුරුත් එතකොට මේ 120 දෙනාගේ කණ්ඩායමේ රාත්‍රී යාඥා කරා මම තනියම ගිහින් ඉවර වෙලා ඒ වැල්ලේ දනගසලා දෙවියන් වහන්සේට හොඳට ප්‍රශංසා කරා. මං තනි මිනිහෙක් ඒ වෙලාවේ එවැනි ප්‍රශංසාවක් ස්තුතියක් নমස්කාරයක් කරලා පහුවෙනිදා මා දැක්ක දෙවියන් වහන්සේගේ මහිමය කොයිතරම්ද කිව්වොත් මට වචන නැහැ විග්‍රහ කරන්න දුටු හාස්කම්. ඉතින් සභාවක්ම එවැනි දෙයක් ඒ භූමියේ කළොත් ස්තුතිය ප්‍රශංසාව নমස්කාරය දීලා ඒ මධ්‍යම ආකාශයේ අපිට විරුද්ධව බලපෑම් මෙල්ල කරන්නට එන සාතන්ගේ බලවේග අපි දුරු කරනවා নমස්කාරය තුල. නමස්කාරය කියලා කියන්නේ යුද්ධයට පෙරටුව හරියට නිකන් බුද්ධිංශයක් ගමන් කරනවා ඒ කණ්ඩායම. බුද්ධිංශයක් ගමන් කරනවා ඒ කණ්ඩායම. ඒ අය ගිල් ඉවරලා පරිසරය සකසනවා
සාතන්ට විරුද්ධව දැවැන්ත යුද්ධයක් කරන්න. ඒ නිසා ඔබගේ ජීවිතේ කොයිතරම් වැදගත්ද මේ ස්තුතිය ප්‍රශංසාව නගමින් ජීවිතේ ජීවත් වීමේ අවස්ථාව. සෑම පැයකම ස්තුති දෙන්න දෙවියන් වහන්සේට. දන්නවද? අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවත් වෙද්දී කතා කරන හැම වචනයකම ප්‍රීතිය ප්‍රකාශ කරන හැම වචනයකම ස්වාමීන් වහන්සේට ගෞරවය. මේ ඔක්කොම ස්තුති ප්‍රශංසාව. දන්නවද? ඒක අපිට හරි වැදගත්. ඔබේ මගේ ගේ පාලු කරන පිළිකුලක් වෙන්න මහ වෙලාවක් යන ඒ ගේ ඇස්සේ දෙවියන් වහන්සේට ස්තුති කියනවා වෙනුවට අපි නිකමට හරි අඬනවා නම් සබාවත් එහෙමයි. ස්වාමින් වහන්සේ නිතරම දෙවියන් වහන්සේ අපිට යහපත කළ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ කරුණාව හරි පුදුමයි අපිට උන්වහන්සේ කරලා තියෙන දේ. තමන්ගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේට ස්තුති දෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේ මට කරලා තියෙන දේ හරි යහපත්. ඇයි කියන්න බෑ? ඇයි කියන්න බෑ? අපිට පුළුවන් ඒ ස්තුතිය නිතර දෙන්න. කෙනෙක් සමග කෙනෙක් මුණ ගැසලා කතා කරද්දී ඕපාදූපයක් හෝ නැත්නම් විවේචනයක් නෑ. ඒ ස්තුතියක් ප්‍රශංසාවක් නිදහස් වෙන වචනයක් අපි කතා කරන්නේ නැත්තේ. මේවා තමයි ශුද්ධාත්මයන් වහන්සේ Taman සමග ස්ථීර වෙන. අපිට තේරෙන්නේ නැහැ සමහරක් වෙලාවන් වලට. මගේ මේ කලිසමේ වාටිය පාදේ ළඟට විතර ටිකක් දිගට තියෙන නිසා මට ඒ තරම් තේරෙන්නේ නැහැ. මම නගර සභාවට වඩා හොඳ දෙයක් කරනවා. හැමදාම යන තැන් වල අතු ගන්නවා. අන්තිමට කලිසම අයන් කරන්න යද්දි තමයි මට පේන්නේ අයියෝ කොන ඔක්කොම හීරිලා සමහරක් තැන් ඉරිලා කියලා. මොකද ඇඳගෙන උයලා පාර අතු ගාගෙන නැද්දි තේරුන්නේ නැහැ. තේරුණාද? මං කිව්ව එක තේරුණාද? දෛනික ජීවිතේ ස්තුති ප්‍රශංසාව නැතුව කලිසම බිම දිගේ ඇදගෙන පාර අතු ගන්නවා වගේ ගිහිල්ලා හොඳට රත් වෙච්ච දේව අභිමුඛයකට ඇවිල්ලා Tamanගේ ජීවිතේට හැරිලා බලද්දි තමයි තේරෙන්නේ ඉරිච්ච තැන්. එතකොට තමයි පේන්නේ මම දිනපතා මගේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් මගේ নমස්කාර ජීවිතයට බලපෑමක් එල්ල කරනවා. ඊට පස්සේ කියනවා මම දේවානක් කරන්න තියෙනවා. මම කියන්නම් තමන්ලා දේවානවල් මැරෙන තාක්කල් කළත් ජීවිතේ උත්තර දකින්න හම්බෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේගේ net ඉදිරි පිට හරි දිශාවට තීරණ ගත්තේ නැත්තම්. මම සමහරක් තංගවලදී සමහරක් අය කරනවා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම තේරුම් නොගෙන කරද්දි මම ඒකට ඇත්තටම එකඟ නැහැ. මම සමහරක් අපි ওই ප්‍රධාන පෙළේ අයට කියනවා. තමන්ලා දේවානවල් කළාට දේවාන තේරුම් ගන්න නැහැ. දෙවියන් වහන්සේ මේකේ කියන රහස ආත්මේ ආබ්‍රහම්ට තේරුම් අරගෙන අන්තිමට ස්තුතියක් දෙන තැනට පූජාවක් ප්‍රශංසාවක් දෙන තැනට පත් වෙනවා ආබ්‍රහම්ගේ ජීවිතේ. ඇයි තේරුම් අරගෙන සූදානම් ඇතුව යන නිසා. අපි নমස්කාර ජීවිතේ ඊටාත්ම වැදගත්. ඇයි ඔබට ගී ගයන්න පුළුවන් අය නම්? ඇයි ඔබගේ ගෙදර ස්තුති ප්‍රශංසාවේ හඬක් එන්නේ නැත්තේ? කී දෙනෙක් බයිබලය අතට අරගෙන බයිබලයේ දෙස බලලා උන්වහන්සේට নমස්කාර කරනවා. ඇයි ඒකේ තිබෙන වර්ණාව ඔබ ඇස්වලින් දැකලා මුඛයෙන් කියවලා සිතුවිලි වලින් හඬ නගද්දි ප්‍රශංසාවක් දෙවියන් වහන්සේට. ඔබට මට තේරෙන්නේ නැහැ. ඒ ප්‍රශංසාවට සාතන් පැත්තකට යනවා අපේ ජීවිතේ. එවිට පරීක්ෂා සහිත පෑවල් දුරස් වෙනවා. දෙවියන් වහන්සේ කාලේ ගත කරා. අපි ළඟදී ආඥා කරන්න දැන ගැහුවා. පැය 5කට මම පාන්දර 3 විතර නම් ආඥා කරා රෑ 9ට දැන ගහලා. මම දැක්ක දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරද්දී ඒ ගත කරන කාලේ එන්ට මම ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මට වෙනත් දේවල් දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ හැම පැයකම ඇයි ස්වාමින් වහන්සේගේ අභිමුඛයට යන්න ඕන. දැන් අද බොහෝ අය নমස්කාරය හා ස්තුතිය දෙන්නේ නැහැ. මේක අපේ ජීවිතය අවශ්‍යයි. ඒක පටන් ගන්නට Tamanගේ ජීවිතේ හැම පැයකම ගෙවෙන හැම වෙලාවකම ශුද්ධාත්මයන් වහන්සේ සමග සිටීම. මාසිකනා මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් මුළු ආත්මෙන් වහන්සේට ප්‍රේම කරන්න. ඒ දේවල් අපේ ජීවිතේ තියෙන්න ඕන. ඒ නිසා gedara තිබෙනවාද ජීවිතේ තියනවාද ස්තුතිය ප්‍රශංසාවේ කාලයක් නෑනේ. අද ගොඩක් අයට තියෙන විලාප තිබීමේ කාලයක්. හරියට අර පාස්කු කාලෙට ඇතැම් කිතුණුව ගිහිල් ඉවර වෙලා විලාප කීකේ තවරෙනවා වගේ තමයි අපේ කට්ටියට දිනපතා ජීවිතේ තියෙන්නේ. ස්තුතියක් කරන්න ඒකට තමන්ගේ ජීවිතේ මොනවද ස්තුතිය කරන්නේ? මම අපිට කියනම් දෙවියන් වහන්සේ ඉදිරියේ යෝබ් කියන මිනිසයා හරි ලස්සන වචන කීපයක් කිව්වා. ඔහුගේ ගේ නැතුව ගියා. ඔහුගේ දරුවෝ නැතුව ගියා. ඔහු හැරි දෙවියන් වහන්සේට කියනවා
දෙවියන් වහන්සේ දුන්සේක උන්වහන්සේ ගත්සේක. ඔහුගේ ශරීරයට පහර දෙනවා. ඔහු ජීවිතය ගැන කලකිරෙන්නේ නැහැ. ඒක තමයි ඔහුගේ ජීවිතේ නමස්කාරය පැය. ඔහුගේ ජීවිතය ගැන ඔහු කලකිරෙන්නේ. ඒ ශරීරයට ගහලා gadu වලින් රෝග වලින් නැද්දි ඔහු දෙවියන් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා කියන උඹ තවත් විශ්වාස කරනවද මේ දෙවියන් වහන්සේව? යෝබ් කියනවා මම තාම ජීවත් වෙනවා. ඒ දෙවියන් වහන්සේ නිසා. ඒක නමස්කාරය දෙවියන් වහන්සේට යෝබ්ගේ ජීවිතෙන් ලැබෙන. ගේ ගැන ස්තුති කරන එකයි ඉඩමකඩ අපේ කට්ටියට ස්තුති දෙන්නකෝ සාක්ෂියක් දරන්න. මොකොත් නැහැ කෙලින්ම ඉන්කම් ටැක්ස් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් වගේ දෙවියන් වහන්සේ මට දුන්නා පර්චේස් 10ක් දෙවියන් වහන්සේ මට දුන්නා අක්කර 10ක් ජීවිතේ ඒක හබක්. ඒක තමයි නමස්කාරය. අයි උන්වහන්සේ කිව්වේ ආත්මෙන් ඉඩම නමස්කාර කරන්නෙත් නෑ වාහනේ නමස්කාර කරන්නෙත් නෑ ගුවන් යානා නමස්කාර කරන්න තමන්ගේ ජීවිතය නමස්කාර කරන්න. අන්න මගේ ජීවිතයට කළ යහපත මම ඔප්පු කරද්දී එනම් ගැලවීමේ සාක්ෂිය ඇති මනුෂ්‍යයා දෙවියන් වහන්සේට සැබෑ නමස්කාර කරන්නේ. ගැලවීමේ සාක්ෂියක් නැතුව මේ මොනතරම් අපි බේබදු කමේ සල්ලාලා කමේ මිනිමැරීමේ සොර කමේ ඔක්කොම වල අපි ජීවත් වෙලා ඊට පස්සේ අපි මොන ටැලන්ට් එක පාවිච්චි කරුවත් දෙවියන් වහන්සේට නමස්කාරයක් නැහැ. දැන් ඔබ දන්නවද බයිබලයේ කියන යක්ෂයා හරි කපටි. යක්ෂයාට බයිබලයේ කියන ඌ ආලෝකයේ දූතයන්ගේ වෙස් ගන්නවා. ඌ ප්‍රයෝග සහිතයි. ඒ වගේම ඌ වංචාකාරයි. දැන් ඉන්න යක්කු කොච්චර වංචාකාරද කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් සෙට් එකේ අර කික් එකට ඩක් ගාන සද්දෙටත් වැටෙනවා. උන් බොරු කරන්නේ. උන් යන්නේ නෑනේ. පාස්ටර්ලා රැවටෙනවා යකුන්ට. පාස්ටර්ලා කියනවා අප්පා බෙරේ ගහපු ගමන් යකා වැටුණා. ඌ වැටුණා මිස ගියේ නෑනේ. ඒ මනුස්සයා එතනින් නැගිටලා එළියට ගිහිල්ලා ඉවරලා නැවත දුම්පාන එනවා. ඒ මනුස්සයා පරණ ජීවිතය නම් යකා කපටි ඌ ශබ්දයට වැටිලා පෙන්නවා පාස්ටර් හෝ එවැන්ජලිස්ට්වරයා හෝ කවුරු හරි කෙනා එයා සෑහීමකටපත් වෙනවා. ඕ මං කෑ ගහනවත් එක්කම අර සද්දෙට යක්කු වැටුණා. හරි. ඒ ජීවිතය වෙනස් වුවොත් තමයි ඒ කෙනාගේ නමස්කාරයක් දෙවියන් වහන්සේට ලැබෙන්නේ. වෙනද යක්ෂයා කපටි කියන එක රජ කපටින්ව යකා රවට්ටනවා. තේරුණාද? රජ කපටින්ව යකා රවට්ටනවා. ඒ කට්ටිය හිතන් ඉන්න අපි තමයි ඉන්න හොඳම කපටි කියලා. යකා කියන උඹට වඩා ඩිග්‍රියක් මට කපටි කමෙන් තියෙනවා. උපක්‍රමශීලීව දාසයන්ගේ දීමනාව ටැලන්ටය මුලා කරන්න පටන් අරන් තියෙනවා. අයි අපි හවුවෙන්නේ. දන්නවද අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ ගැලවීම අද තිබී හෙට මැලවෙන නිදිකුම්බ ගහක් වගේවත් නැත්නම් තනකොළ ගහක් වගේවත් නෙවෙයි. අපේ ගැලවීම පරම්පරාගතයි. අපේ ගැලවීම පරම්පරාගතයි. මම කැමති ඔබත් එක්ක බයිබලයේ බෙදාගන්න මෙන්න මේ කොටස. මම මේ වචනේ කියවද්දි මට හම්බුණා මේ අවුරුදු ගණනාවක් උපන්දින වගේ. බයිබලයේ පෙරළමු උත්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා අපි කියමු 29 දක්වා. 29 වෙනි වචනයත් කියමු. 21 ඉඳලා උත්පත්ති 5 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳලා අපි කියමු. ඔබ දන්නවද ඒ නිසා අපි හැමෝම ඔබ දන්නවද අපිට යක්ෂයා ගෙනත් දානවා දුක. ඒ වගේම මනස අවුල් කරන්නට. ඒ වගේම අපිව කලබවන්නට මේ ඔබට මට තිබෙන නමස්කාර ජීවිතේ නැති කරන්න උගහන පහරක්. තේරුම් ගන්නට. ඒ නිසා ප්‍රීති වෙන්න. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා කියනවා සමිඳුන් තුල ප්‍රීති වෙමින් මා කී අප්පුඩි ගහනවා. හිත ඇතුලේ ඩෙන්ගු හැදිලි ඉවරලා ඉන්ටර්නල් බ්ලීඩින්ග්ස් වගේ. අභ්‍යන්තරික ලේ ගැලීම් වගේ තියෙනවා ගලාගෙන එනවා. යේසුස් වහන්සේගේ ඇඟෙන් ගැලුවට වඩා ලේ අපේ කට්ටියගේ හිතෙන් ගලනවා. මුත් අපි ගහන අප්පුඩිය මුකුත් නැහැ. අපේ කට්ටිය බෙරේ ගහලා දෙනවා, ගිටාර ගහලා දෙනවා. ගහන අප්පුඩිය පුපුරන්න සමිඳුන් තුල ප්‍රීති වෙමින් මා කී අන්තිමට ආයෙ ගෙදර ගිහලා ආයෙ ඉතින් ඒ වගේම මං අඬනවා කියලා තනිත් පැත්තට ගහනවා. මේක නමස්කාරය. මේක ස්තුතියද? මේක ප්‍රශංසාවද? මේක මේ අපිම රවට්ට ගන්න වැඩක් අපි කරගන්නවා අපේ ජීවිතේ. අපි කොච්චර අසාර්ථකද? මේ බලන්න මේ වචනේ කියවලා මේ පරම්පරාවෙන් පරම්පර ඔබේ ගේ ඇතුලේ මේ ප්‍රශංසාව තියෙන්න ඕන.
අද බොහෝ අයට තේරෙන්නේ නැහැ මේ ජීවිතේ ප්‍රශංසාව වෙනුවට හැම තිස්සම එක්කෝ අපේ ජීවිතවල දේවදාසව කල්පනා කරනවා ප්‍රශ්න ගැන. අධීරවන්තව කල්පනා කරනවා ප්‍රශ්න ගැන. ගෙවල් ඇතුලේ කල්පනා කරනවා උයන එකත් ප්‍රශ්නයක්. මොන කෝලන්ද බයිබලෙම කිව්වා ඒ දවසේ කරදරේ ඒ දවසට සෑහෙයි කියලා. කී දිනෙක තමයිගේ තේ කෝප්පේ ගැන කනස්සලු වෙනවද? අවංකවම මම නන්නේ. එහෙම කනස්සලු වෙනවා නම් මේ ඔෆිස් එකේ ජීවිතේ වාඩි වෙලා ඉන්න හම්බෙන්නේ. අවුරුද්දට තේ කෝප්ප 10ක් හම්බෙන්නේ නැහැ. ඇත්ත. අතෑරලා දුවන්න ඕන මෙහෙ ඉන්න තෝ වෙන කොහෙද? එහෙම ඒවා හිතන්ට ඕන දේවල් නොවේ. කෑම හරි ප්‍රශ්නේ. හාල් නාඩු අරකේ ගුල්ලෝ මොනවද? ජීවිතේ ඊට වඩා කොච්චර තියනවද Taman දෙවියන් වහන්සේ ගත කරන්න ඕන දේවල්. හිතන දේවල්. ජීවිතය ක්‍රිස්තුස් වහන්සේත් එක්ක යෑම නම් උන්වහන්සේ සමග ජීවත් වෙන්න තීරණය කරන්න ඕන. ඒක තමයි අපේ කොටස. අපි කල්පනා මේ බලන්න මේ ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණු මිනිස්සුගේ ජීවිතය ගැන කතා කරද්දි කතා කරන දේවල්. ඒ නිසා අද බොහෝ සාක්ෂි තියෙන්නේ ජීවිතේ දේපල මිල මුදල ගැන අපි කියන ස්තුතියක් විතරයි. දෙවියනේ ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ජීවිතය කියන තැනට එද්දී নমස්කාරය ලැබෙන්නේ. ජීවිතය කියන තැනට. මගේ ජීවිතය ගැන මට මගේ ශරීරය ගැන මට මගේ ප්‍රාණය ගැන මට මගේ ආත්මය ගැන මම සම්පූර්ණත්වයෙන් මට සතුටු නැත්තම් මට নমස්කාර කරන්න බෑ කවමදක්වත්. මේ ගතේ පිහිටා තිබෙන එක කොටසක් තමයි හෘදයක්. අපිට নমස්කාර කරන්න බැරි ප්‍රධාන හේතුව මේකයි. ඒ නිසා මේ මාතෘකාව ඉතා වැදගත්. ඇයි? කූඩාරම් මංගල්‍යයට අවුරුද්දෙන් අවුරුද්ද නැගී එන්නේ নমස්කාර කරන පිණිසයි. ඒක අපේ කොටස. අපි ඒක කළ යුතුයි. අපි බලමු උන්වහන්සේගේ ලියවිල්ලේ. උත්පත්ති පොතේ 5 වන පරිච්ඡේදයේ 21 වන පදයේ සිට ඒනොක් 65 අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙව්වේය. ඒනොක් මෙතුසෙලා ඉපදෙව් පසු අවුරුදු 300ක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරු දුපන්නෝය. ඒනොක්ගේ සියලු දවස් 365 අවුරුද්දක්ය. තවද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය. මෙතුසෙලා 187 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය. මෙතුසෙලා ලාමෙක් ඉපදෙව් පසු 780 අවුරුද්දක් ජීවත් වුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරු දුපන්නෝය. මෙතුසෙලාගේ සියලු දවස් 969 අවුරුද්දක්ය. ඔහු මලේය. ලාමෙක් 180 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව පුත්‍රයෙක් උපන්නේය. ඔහු ස්වාමින් වහන්සේ ශාප කළ භූමිය කරුණු කොටගෙන අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේ කියා ඔහුට නෝවා යන නම තැබීය. ආමෙන්. දැන් මේ කියවපු පරිච්ඡේදයේ වචන දිහා බලපුවහම බැලුවමට අපිට මොකටද මේවා කියලා හිතෙන්න පුළුවන්. අවුරුදු 300ක් ජීවත් වුණා, ඊට පස්සේ 600ක් ජීවත් වුණා, ඊට පස්සේ මලා, ඊට පස්සේ ලාමෙක් ඉපදුණා. ඒක තමයි මේ කතන්දරේ තියෙන්නේ. ඒනොක් හිටියා, ඒනොක්ට දාව මෙතුසලා ඉපදුණා, මෙතුසලාට දාව ලාමෙක් ඉපදුණා, ලාමෙක්ට දාව නෝවා ඉපදුණා. අපිට මොකද ඇව්වා? හිතන්න පුළුවන් ලේසිම ක්‍රමය ඉච්චරයි. අපිට මොකටද ඕවා? අවුරුදු 600 ගණන්, 700 ගණන්, 800 ගණන් කියලා. මොකද ඔබ දන්නවද මේ හතර දෙනාම පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ගිය ආශිර්වාදයේ තරම කොච්චරද කිව්වොත් එහෙම මෙතන එක වචනයක් තියෙනවා. ඒක තමයි අනර්ග. ස්වාමින් වහන්සේ සමග ඔවුන් හැසිරුණේය. අන්න ඒකයි වචනේ. ඔවුන් දෙවියන් වහන්සේ සමග හැසිරුණා. දෙවියන් වහන්සේ සමග හැසිරුණයි කියලා කියන්නේ හැසිරීම කියලා කියන්නේ මොකක්ද? සමූහයක් අතරේ මාගේ හැසිරීම කියලා කියන්නේ මම ඒ සමාජයට උචිත ආකාරයට මා ප්‍රතිචාර දක්වමින් සංවරව සිටීම. හැසිරීමක් කියන්නේ ඒකයි. හොඳට කල්පනා කරන්න. දැන් හිතලා බලන්න මේ සමූහය අතරේ එකපාරට ඔබ හැසිරෙන්න ගන්නවා. ඔබ නැගිටලා එකපාරට පිණුම් ගහලා නටාගෙන කවුරු එක්කෙනෙක්. අපි ඔක්කොම බලන් ඉන්නවා. දැන් මගේ හැසිරීම කොහොමද? මට පිස්සු කියලා හිතෙනවා. හැබැයි ඒ පිණුම් ගහන එක දිහා බලලා ඉවරලා අපි ඔක්කොම එකපාරට පිණුම් ගහ ගන්න නටන්න ගත්තොත් උටත් පිස්සු අපිටත් පිස්සු අවුලක් නැහැ. එකද? හැසිරීම. මේ සමාජයේ කොයිතරම් දූෂිත වුණත් කොයිතරම් සංකීර්ණ වුණත්
තාම මේ වායුගෝලය ඇතුලේ ඕන තරම් වෛරස් තියෙනවා. ඩෙන්ගු, මැලේරියා අරවා මේ ඔක්කොම ඇති. නමුත් තාම අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ අපි දුර්වල වුණොත්. බොරුවට නිකන් මේ අපිට මේ පාරේ තියෙන වාහන හදන්නත් බෑ, ඉන්න මිනිස්සු හදන්නත් බෑ. තම තමාගේ ජීවිතයේ තියෙන ස්ථාවරය. බොරුවට නිකන් දැන් කී දෙනෙක් එහෙම තමන්ගේ ගෙවල් පැත්තේ. දැන් අර ගිය ටිකේ අපේ මල්ලිට අර ඩෙන්ගු නැහැදිලා ඉවරලා දැන් සුව වුණා. ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා. මට ඒ දවස්වල නිකන් මధుරයක් දකිද්දි මම අපේ දුවටත් කියනවා මූ ඩෙන්ගුද දන්නේ නැහැ. අපි දන්නවද මූට ඩෙන්ගුද මොනවද කියලා? අපිට දන්නේ නැහැ. නමුත් අපි ඊට පස්සේ කවුරු හරි එක මధుරයෙකුට ඩෙන්ගු කියලා ඉන්න මధుර ඔක්කොම ඩෙන්ගු කියද්දී අපි ඩෙන්ගු. ඔකයි වෙලා තියෙන්නේ. මේක මනස. Taman මානසික ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔක්කොම ඩෙන්ගු කියලා ඉවරලා මధుරෝ ටික මර අපි යන්න පටන් ගන්නවා. කවද මරලා ඉවර කරන්නද මුං? මෙහෙන් කලපුවද මේ පල්ලියේ දන ගහලා යාඥා කරන මිනිසුන්ට ඩෙන්ගු හැදෙනවා නම් මං හිතන්නේ ලොකුම වෝඩ් එක මෙහි. මේ පල්ලිය තරම් මధుරෝ නෑ මං හිතන්නේ නෑ වෙන කිසිම තැනක. මාත්ව රෑ 12 පැය කරන්නේ මෙනවනේ. අඩුම ගානේ ඇඟහරා පාරවල් 7-8ක් අපිම ගහ ගන්න ඕන. මధుරෙක් දෙන්නෙක් කෙලවන්න. එහෙනම් අන්තිම සිකුරාදට වගේ එන මිනිසුන්ට යන එකාට එහෙම නෙමෙයි. අපේ දක්වන ප්‍රතිචාරය අනිත් පැත්තට බලපාන. තේරුණාද? දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණු අන්දම කියලා කියන්නේ දෙවියන් වහන්සේ මොන විදිය පිළිතුරක් අපිට දුන්නත් අපි දෙවියන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන. දෙවියන් වහන්සේ මොන පිළිතුරක් අපිට දුන්නත් උන්වහන්සේ මාව සුළු වේලාවකට අත්හැර බලන්න අර දේව පුත්‍රයා කුරුසියේ වචන 7 එකක කියනවා ඒලි ඒලි ලාමා සබක්තානි කියලා. මාගේ පියාණනි ඔබ මා අත්හැරියේ මක් නිසාද? ඔක තමයි වචනේ. දේව පුත්‍රයා දෙවියන් වහන්සේ අතහැරියයි කියලා දැනිලා ඒක අසලා ඔබගේ මගේ න්‍යායට අනුකූලව නම් ඊළඟ වචනේ එන්න ඕනේ ඒලි ඒලි ලාමා සබක්තානි කියලා. ස්වාමිනේ ඔබ උදෙසා මෙච්චර කරලත් මාව අන්තිමට මේකද ස්වාමිනේ තැබුවේ කියන එක. දේව පුත්‍රයා හැසිරුණා දෙවියන් වහන්සේත් එක්ක. තමන්ලට දන්නේ නැහැ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න. ඒනෝක් වාසනාවන්තෙක් වී අදටත් ඒනෝක් මැරිලා නැහැ. ලෝකේ දීර්ඝ කාලයක්ම ජීවත් වෙන මිනිසා ස්වර්ගයේ තාමත් සරුවාංගෙත් එක්ක මා මේ දේශනා කරන පැයේදීත් මේ ඒනෝක් ඉන්නවා දෙවියන් වහන්සේ ඔසවගෙන. ඇයි? ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරිච්ච අන්දම නිසා. ඔහු මොනතරම් වාසනාවන්තද? ඇයි? දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන අන්දම. දැන් අද ඔබ කොහොමද ජීවත් වෙන්නේ? එක දවසකට සාක්කුවට රුපියල් 5000ක් විතර වැටෙද්දි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. තාලෙට. පව් වෙනදා හිස් වෙද්දි අනේ මන් දන්නේ. ඔක ස්තුතියද? ඔක ස්තුතියද දෙවියන් වහන්සේට? ඊට පස්සේ මතක් කරනවා කරපු දේවන ලොක්කම ටික. අරකත් කළා. මේකත් කළා. ගිය සතියේත් පල්ලි ගියා. ඒත් මගේ සාක්කුව හිස්. ඕක ප්‍රශංසාව නෙමෙයි. ඕක කුල කිවීම. ඕක කුල කිවීම. ඕක ප්‍රශංසාව නෙමෙයි. දැන් මේ ආත්මෙන් යන්නේ කූඩාරම් මංගල්‍යයට දූවිලි තමයි ගිලලා එන්න වෙන්නේ. ප්‍රශංසාවක් නමස්කාරයක් දීලා එන්න යන්නේ නැහැ මේ කවුරු. අපේ ජීවිතේ දෙවියන් වහන්සේ අර දේව පුත්‍රයාව ලුහුඬු මොහතකට අතහැරියත් දේව පුත්‍රයා හැසිරෙන්නේ තම පියත් එක්ක. ඔබ එසේ කළත් මම ඔබ වහන්සේට කීකරු වෙමි. හැසිරෙන අන්දම ප්‍රතිචාර දක්වන්න ඕන. කවුරු කොහොම හැසිරුණත් තමා නිසි ප්‍රතිචාර දක්වනවා නම් තමා බය වෙන්නවත් කැළඹෙන්නවත් දඟලන්නවත් උවමනා නැහැ. තමනුත් ලෙඩෙක් නම් තමයි බය වෙන්න ඕනේ. නැත්නම් තමා බිය වෙන්න ඕනේ නැහැ. ලෙඩෙක් තමයි නිතරම බයෙන් යුක්තව හැසිරෙන්නේ. තමන්ට යම් ලෙඩක් තියෙනවා. මම දවසක් කිව්වේ මේ මුළු ලෝකෙම මානසික රෝහලක් කියලා. මේ මුළු ලෝකෙම මානසික රෝහලක් විවිධ මානසික රෝගීන් මේ මුළු ලෝකය ඇතුළෙම ඉන්නවා. ඒ අයව ස්වර්ගයට ගනු ලැබූ දවසට තමයි මානසික රෝගය සුව වී දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් මනුස්ස ජීවත් වෙන්නේ. ඊතකන් ඔය මානසික ලෙඩ ඔක්කොම තියෙනවා. ඒවත් එක්ක තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ බලන්න ඊළඟ මිනිස්සයා මේ પરම්පරාවේ පියා දෙවියන් වහන්සේත් එක්ක හරියට හැසිරිලා ඊට පස්සේ ඔහුට දාව ඉපදෙනවා මෙතුසෙලා. ඉපදූ පසු අවුරුදු 300ක් දෙවියන් වහන්සේමගේ හැසිරුණේ. ඔහුට දාව පුත්‍රයෝද දුවර්ද උපන්නෝය.
ඒනොක් සියලු දවස්වල 365 අවුරුද්දක්. තවද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේ. ඔහු දෙවියන් වහන්සේ ඔහුගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේ. මෙතුසලා 187 අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය. මෙතුසලා ලාමෙක් ඉපදෙව් පසු 780 අවුරුද්දක් ජීවත් වුණේ. ඔහුට දාව පුත්‍රයෝද දුවරුද උපන්නෝය. මෙතුසලා සියලු දවස්වල 960 අවුරුද්දක් ඔහු මලේ. මේ දෙවෙනියාගේ තියෙන වැදගත්කම මොකක්ද? ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක හරියට හැසිරීලා ඔහු ගියා ස්වර්ගයට. ඔහු මරණය අද්දුටුවේ නැහැ. නමුත් මෙතුසලා මැරුණා. මෙතුසලාට තියෙන වාසනාව මොකක්ද? බයිබලයේ සඳහන් වෙන දීර්ඝම ආයුෂ හිමි මිනිසයා මෙතුසලා. දීර්ඝම ආයුෂ ලැබූ මිනිසයා මෙතුසලා. මන්න මොනතරම් වාසනාවක්ද කියලා පියෙක් දෙවියන් වහන්සේත් එක්ක හරියට හැසිරීලා දරුවෙකුට දෙවියන් වහන්සේත් එක්ක හරියට හැසිරෙන්න ඉගෙනුවාට පසුව ඒනොක් ජාතක කරනවා මෙතුසලාව. මෙතුසලා දීර්ඝ ආයුෂ පොළවේ ලැබලා 968 අවුරුද්දක් ජීවත් වෙලා ජාතක කරන ලාමෙක්. ලාමෙක්ගේ වාසනාව මොකක්ද? මන් දකින්නේ ලාමෙක් හොඳ අනාගත වාක්‍යයක් කිව්වා. ලාමෙක් හොඳ අනාගත වාක්‍යයක් කිව්වා. ලාමෙක් තමයි නෝවාගේ පියා මෙම ස්ථානේ. ලාමෙක් 180 අවුරුද්දක් ජීවත් ඔහුට දා පුත්‍රයන් උපන්නේ. ඔහු පුත්‍රයෙක් උපන්නේ. ලාමෙක් කියන අනාවැකිය මොකක්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුට දෙවියන් වහන්සේ පෙර කියලා තිබුණ නෑ මම මේ ලෝකේ විනාශ කරන්නට යනවායි කියලා. නමුත් ලාමෙක් අනාවැකියක් කියනවා තම පුත්‍රයා දිහා බලලා. පුත්‍රයාට නමක් තබනවා නෝවා කියලා. මොකක් දන්නවද? මේ පොළව ශාපය ඒ වාගේම තියෙන දඬුවමේදී ගලවා ගැනීමට දෙවියන් වහන්සේ උඹට හැකියාව දෙනසේක්මයි කියලා අර්ථය ඇති නමක් තමයි තියන්නේ ලාමෙක් නෝවට. මේ බලන්න මේ પરම්පරාව කොයිතරම් දෙවියන් වහන්සේට සමීපව හිටියද? දෙවියන් වහන්සේගේ සිත තේරුම් අරගෙන තමයි නම තැබුවේ. දරුවට නම තැබුවෙත් සිත තේරුම් අරගෙන. කොච්චර ලොකු අර්ථයක්ද? ඇයි? දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න නිසා. අද නමක් තියන්නයි කිව්වොත් එහෙනම් බලන්නෙම ඔක්කොම එස් අකුරු හොඳට සද්දට එනවාද කියලා. නැත්නම් ෂා ඡා නා මා ඔක තමයි බලන්නේ. ආත්මයන් වහන්සේ තුල බලන්නේ නැහැ. එක්කෝ කොහේ හරි බයිබලයේ තියෙන නම් දැන් අලුත්ම නම් තිබිල්ලක් පටන් අරගෙන හරියට අර කැට උඩ දාලා ඉවරලා අකුරු හොයනවා වගේ. නම් 3-4ක් එකට තියෙන අකුරු අරගෙන එකට බන්දලා ඉවරලා නමක් හදනවා. හදලා ඉවරලා දානවා. සමහර අය එක පාට කෝල් කරලා කියනවා දඩුවෙක් ලැබුණා නමක් දෙන්න බැරිද? එහෙම තමයි. ඒක යාඥා කරලා බලන්න ස්වාමින් වහන්සේගෙන් ਵਿਚාරන්ට මේ තෙමේ කෙඹදු කෙනෙක්ද ස්වාමිනේ කිව මනවයි අහන්න අවස්ථාවක් නැහැ. ඕක හරි ලේසි. අර මල් ළඟ බයිබලයක් තියෙනවා. ඒක පෙරළුවම තියෙනවා නම් ලයිස්තුවක්. ඕන එකක් දීගෙන යන්න පුළුවන්. අර්ථෙත් එක්කම බලන්න කියලා. මොකද එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ ඒ පැයේදී කතා කරන නම තියන්න ඕන. දෙවියන් වහන්සේ ඒ පැයේදී කතා කරන නම තියන්න ඕන. ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඇයි? දුර දැකලා. මට දෙවියන් වහන්සේ වගේ කතා කරලා තියෙනවා සමහරක් අයගේ නම් තැබීම මේ ෂණිකව. සමහරක් වෙලාවට තියටර් එක ඇතුලේ ෂණිකව පෙර සූදානමක් කිසිත් නැහැ. උන්වහන්සේ දන්නවා මේ අර්ථය මේ ජීවිතය කරා පැමිණෙන්න යනවා. මේ අර්ථය මේ ජීවිතය කරා පැමිණෙන්න යනවා. ඇයි අපි දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙනවයි කියලා කියන්නේ මෙන්න මෙවැනි දෙයක්. උන්වහන්සේගේ සිත අපි දැනගෙන අපි ජීවත් වෙන එක. ඒ බඳු මිනිස්සෙයින්ට දෙවියන් වහන්සේට নমස්කාර කරන්න හරිම ලේසියි. මක්නිසාද? ඔවුන් දෙවියන් වහන්සේගේ ආශාව සිතුම් පැතුම් අඳුරන නිසා. දන්නවද? ඔබේ වගේ પરම්පරාව කොයිතරම් උසස් තැනකට දෙවියන් වහන්සේට ගේන්න පුළුවන්ද අපේ හැසිරීම දිහා බලලා. දැන් ඔබ අද අහන්න ඕන ප්‍රශ්නේ මෙච්චරයි ඔබ තුලින්. ඔබෙන් අහන්න ඕන ස්වාමිනී මම ඔබත් එක්ක හැසිරෙන අන්දම පිළිබඳව ඔබ ප්‍රියමනාපද? මම මිනිස්සෙක් එක්ක හැසිරෙනවයි කියද? දෙවියන් වහන්සේක හැසිරෙනවයි කියලා කියන්නේ කොහොමද? මේ සමාජය තුල තිබෙනා වූ දෙවියන් වහන්සේගේ මැවිල්ලට දෙවියන් වහන්සේගේ වචනේ හැටියට මම ප්‍රතිචාර දක්වන්නේ. පැහැදිලිවම
ගහක් දැක්කාම ගලක් දැක්කාම මම ගිහිල්ලා මේකට වඳිනවා නම් මම දෙවියන් වහන්සේගේ සිතුවිල්ලට විරුද්ධ කෙනෙක්. උන්වහන්සේ ලස්සන ප්‍රශ්න කීපයක් අසනවා මිනිසුන්ගෙන්. විනිශ්චය ආසනයේ ඉදිරිපිට. මම කණ්ඩ නැතුව සිටියා. මම වස්ත්‍ර නැතුව සිටියා. මම සිරගෙදර සිටියා. මම පිපාසයෙන් සිටියා. වෙරක මිනිහෙක් නැගිටලා ආව ප්‍රශ්නයක් තිබුණා. ඔබ කවදද එසේ සිටියේ? උන්වහන්සේක උත්තරය දුන්නේ. මෙතන ඉන්න කුඩාම කෙනාට නුඹලා ඒ දේ කළා නම් ඒකලේ මටයි. මොකක්ද උන්වහන්සේ මේ කියන්නේ? මේ පොළවේ ජීවත් වෙන එකිනෙක කෙනා සමග කුසගින්න ඉන්න මිනිස්යාට කන්ට දීම හැසිරීමක් යහපත්ව. දුකෙන් වේදනාවෙන් සිටින මිනිස්යාව සැනසීම දෙවියන් වහන්සේත් එක්ක හැසිරීමක්. අපි කියනවා දෙවියන්ව ප්‍රසන්න කරන්න අපි මිනිසුන්ව තලන්ට ඕන. දෙවියන් වහන්සේගේ ලියවිල්ල එහෙම මොකුත් නැහැ. එහෙම මොකුත් නැහැ. එහෙම කිසිම අර්ථයක් නැහැ. Taman දෙවියන් වහන්සේගේ වාක්‍යයට විරුද්ධව හැසිරෙන්න පටන් ගන්න හැම පැයකම Tamanගේ ගමනාන්තය දිනපතා දෙවියන් වහන්සේගේ සලස්මේ පරම්පරාවෙන් තමා ඈතින් ඈතට වෙන කොයිදෝ දිහාවකට තමයි යනවා. Taman දන්නේ නැහැ. දැන් අද කල්පනා කරලා බැලුවද? Tamanගේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන අන්දම කොහොම වෙන්න ඕනද? ඊට පස්සේ ඔබම බලන්න එපා. දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන මිනිහෙක්ගේ පරම්පරාවයි ඔබේ මගේ පරම්පරාවයි සංසන්දනය කරලා ඒ මනුෂ්‍යයා ඒ තැන ඉන්නේ, ඒ මනුෂ්‍යයා ඒ පිළිතුර ලබන්නේ, ඒ මනුෂ්‍යයා ඒ ගමන ගින් සාර්ථක වෙන්නේ ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේක හැසිරුණු අන්දම නිසායි. ඊට පස්සේ අපි ඒකට ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. ඔවුන්ගේ දරුවන්ට අපි ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. ඔවුන්ගෙන් පැවතින පරම්පරාවට ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. ඒව ගැන විවේචනයෙන් කතා කරලා වැඩකුත් නැහැ. ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන අන්දම සෙනෙවන්තය මෙම ස්ථානයේ මේ මිනිසුන්ට දාව පුත්‍රයෝද දූවරද උපන්නා බහුවචන. නමුත් ඒ වයින් එක්කෙනෙක් තමයි එන්නේ දෙවියන් වහන්සේත් එක්ක අනර්ග හැසිරීම වලට. ඒ මනුෂ්‍යයා නිසා අන් අය ආශිර්වාද ලබනවා. නොවගේ භාර්යාව ධර්මිෂ්ඨව හැසිරුණයි කියලා බයිබලයේ කියන්නේ නැහැ. පුතුන් 3 දෙනෙක් සිටියා ෂෙම් හාම් යපෙත් කියලා. ඔවුන්ට භාර්යාවන් හිටියා 3 දෙනෙක්. ඒ අයගේ හැසිරීම ගැන. නමුත් නොවාගේ හැසිරීමට ඒ පරම්පරාවට ආශිර්වාද ලැබුණා. අනේ එතනයි තියෙන්නේ. දෙවියන් වහන්සේ පවුලකින් එක්කෙනෙක්ව හරියට දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න තෝරගෙන මේ මිනිහා හැසිරීගෙන ගියොත් හරියට ඔහු ගෙදරටම වතුර දෙන උල්පතක් වගේ. ඒ මිනිස්සයා කෙලින් හිටලා නැගිටගත්තු දවසට අන් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ආබ්‍රහම්ගේ ගේ ඇතුලේ ඒක සිද්ධ වුණා. අද ඔබට පුළුවන්ද? මට පුළුවන් දේ කරන්න. අපිට පුළුවන් මේ සිතුවිලිත් එක්ක ගිහිල්ලා ස්තුති කරලා දෙවියන් වහන්සේට කියන ස්වාමීන් ඔබ මාව තබා තිබෙන ස්ථාවරය ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ මට කළ ආශිර්වාද ගැන ස්තුති. අද ඔබ සෑහීමකටපත් වෙනවද? ඔබගේ භාර්යාව ගැන, ඔබගේ පුරුෂයා ගැන, ඔබගේ දරුවන් ගැන කල්පනා කරන්න. සංසන්දනය කරන්න එපා. සංසන්දනයට යන්න එපා. සංසන්දනයේ නිතරම තරගයක් උපදවනවා. සංසන්දනයේ නිතරම තරග. ඔබගේ දරුවා කෙසේ වෙතත් හිතලා බලන්න වැඳිරිය තම පැටියාව ඔසවගෙන දුවද්දී නිකමට හෝ සැලලිහිණියෙක් දැකලා සැලලිහිණි පැටියත් එක්ක වැඳිරි පැටියව සංසන්දනය කරලා වැඳිරි අඬන්න ගත්තා නම් අර වැඳිරි පැටියාට කිරි නැහැ. නමුත් ඒ වැඳිරි පැටියාට කිරි දෙන්න තුරුළු කරගන්න අම්මා ඒ වටේ කොච්චර ලස්සන සත්තු 100ක් හිටියත් වැඳිරිට Tamanගේ පැටියා උසස් සංසන්දනයට ගියේ නැහැ. ඒ නිසා ගහෙන් ගහට පැන පැන යන්න හරි අතුවල එල්ලිලා යන්න හරි ශක්තිමත් දෑත් ඇති වැඳිරි පැටියෙක් අන්තිමට ඒ වැඳිරිමව බිහි කරනවා. අද මනුෂ්‍ය අම්මට ඕක කරන්න බැරි, මනුෂ්‍ය තාත්තට ඕක කරන්න බැරි. අල්ලපු ගෙදරට ඔළුව දාලා බලපු ගමන් එතන ළමයාගේ අධ්‍යාපනය ගෙදර එක්කෙනත් එක්ක සංසන්දනය කරනවා. ඉස්සරහින් යන මනුෂ්‍යයන්ගේ ඇඳුම පැළඳුම එයත් එක්ක සංසන්දනය කරනවා. එක්කෝ අනුන්ගේ මහත්ය එක්ක තමන්ගේ මහත්යත් එක්ක සංසන්දනය කරනවා. අනුන්ගේ භාර්යාව තමන්ගේ භාර්යාවත් එක්ක සංසන්දනය කරනවා. මේ සංසන්දනය සංවර නැති මනසක තියෙන දුර්වලකම. මන් දකින්න. දන්නවද? මේක හරි අනතුරු සහිතයි. මේ වගේ මනසකට කොහෙද සුද්ධාත්මයන් වහන්සේට පාලනයක් ගන්න පුළුවන්? මේක හරියට නිකන් මෝටාරයක් ගහලා කුඩු වෙච්ච මොලයක් වගේ.
මේක ASCII ආයේ මුකුත් ආයේ සම්බන්ධ කරන්න දෙයක් නැහැ. මම කියන්නම් පැහැදිලිවම. Tamante ජීවිතේ හැදෙන්න උවමනා නම් කළ යුතු එක දෙයයි තියෙන්නේ. මොකක්ද දන්නවද? හරි තීරණයක් අරගෙන තීරණය මත පිහිටීම. ජීවිතේ හැදෙන්න කැමති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මොන වරද කරලා තිබුණත් මොන තැනට වැටලා හිටියත් මේ ගෙවෙන මේ තප්පරේ දක්වා Tamante හැදෙන්න උවමනා එක දෙයයි කරන්න තියෙන්නේ. පාලකවරු පස්සේ දුවන එකවත් පාලකවරුන්ගේ පස්සේ ගිහිල්ලා ඉවල ඔලුවටත් තියාගන්න උත්සාහ දරන එකවත් නැත්තම් ප්‍රභූ පැලැන්ති වලින් උපදෙස් ගන්න එකවත් නොවේ. හරි දේ අහලා හරි දේ එකයි නම් ඒ දෙයට හරි තීරණය අරගෙන මම මේ තීරණය මත ස්ථිර වෙනවා මං ආයෙ හෙල්ලෙන්නේ නැහැ. අපි තීරණේ ගන්නව ආයෙ පැය ගානකින් හෙල්ලෙනවා. ආයෙ වැටෙනවා. කොහෙද දෙවියන් වහන්සේට කොහෙද අවස්ථාවක් තියෙන්නේ Tamanlage අපේ ජීවිතවල ස්ථාවරයකට ගේන්න. අපි වැටෙන්නේ මෙතනයි. අපි අනතුරටපත් වෙන්නේ මෙතනයි. දෙවියන් වහන්සේ මේ ඔක්කොම බලන් ඉන්නවා. ඊට පස්සේ අපි කියලා වැඩක් නැහැ මම ගෙත්සෙමනේ මම කැල්වරි එකේ මම Assemblies of God මම මෙතෝදිස්ත මම ඇන්ග්ලිකන් මම කතෝලික මොන සභාවට අයිති වුණත් දෙවියන් වහන්සේ තුල තමයි ස්ථිරව පිහිටන්න නැතුව තමා ලබන දේ මොකක්ද? අර නෝවලගේ પરම්පරාව නෝවට හැරිලා තමන්ගේ තාත්තා ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න කොයිතරම් දේවල් තිබුණාද? ලාමෙක්ට හැරිලා මෙතුසලා ගැන ස්තුති කරන්න දේවල් කොයිතරම් තිබුණාද? මෙතුසලා හැරි තමන්ගේ පියව ඒනෝක් ගැන කියන්න දේවල් කොච්චර දෙවියන් වහන්සේට තිබුණාද? අද ඔබ මා මොකද්ද හැරිලා කියන්න යන්නේ? ස්තුති කරන්න පුළුවන්ද? ප්‍රශංසා කරන්න පුළුවන්. ඔබගේ හෘදයේ තන නිදහස් වෙලා තියෙන. මෙන්න මෙතනයි අද ක්‍රිස්තියානි ජීවිතයේ પરම්පරාවෙන් උන්වහන්සේගේ වචනයක උන්වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේ. සදාකල්. తాවකාලික නෙමෙයි. කාලික తాවකාලික සදාකාලික. අපිට තිබෙන සදාකාලික කරුණාව දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒක මේ අද තිබී හෙට මැල වෙලා යන තනකොළ ගහක් වගේ නෙමෙයි. අද ක්‍රිස්තියානි ජීවිතේ මනුෂ්‍ය තේරුම් ගන්නේ නැහැ. Taman සිටියේ කොහෙද? Tamanට ලැබුණු උපකාරය මොකක්ද? අපි මොකුත් නැතුව කසල ගොඩේ. අර මට නිතර බයිබලේ මතක් වෙනවා මගේ ජීවිතේ බයිබල. ස්වාමින් වහන්සේ මාගේ පක්ෂයේ නොසිටියේ නම් මට විරුද්ධව සියල්ලෝම අතොසවා හමාරයි කියන්නේ. දන්නවද? උන්වහන්සේ මාගේ පක්ෂයේ සිටියේ. ඒ උන්වහන්සේට ස්තුති කරන්න බැරි. අද ඔක්කොම වට වෙයි. තව ඉස්සරහට තව අඳුරන්නේ නැති මිනිසුත් වට වෙයි. නමුත් එක පැයක තනි වෙද්දී, එක පැයක නිඳා වෙද්දී, එක පැයක අපහාසෙද්දී මා සමග මාගේ දෙවියන් වහන්සේ නොසිටියා නම් ආද මම දූවිලි වලටත් වඩා පහත්ම පහත් තැනක මිනිස්සෙක්. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ මා සමග සිටියේ. ඒ නිසා ඔබ හිතනවාද මගේ ජීවිතේ ඒ පැයේදී මට සිටියේ මගේ දෙවියන් වහන්සේට වඩා අන් කවරෙක්වත් මගේ ජීවිතේ හිස වෙයි කියලා කවමදාක්වත් වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ වෙන්නත් බෑ. ඔබේ වෙන්නත් බෑ. ඒ දෙවියන් වහන්සේ මට බයිබලේ දන්නේ නැති කාලේ මට දේශනාවන් තහනම් කරද්දි සභාවේ සමහරක් විටදී මගේ කටට වචන දී දේශනාකාරයෙක් කළේ දෙවියන් වහන්සේ. මට ටැලන්ට් නැති කාලේ ගායන්ට ශක්තිය ඉගෙනුවේ දෙවියන් වහන්සේ. ඉංග්‍රීසි මල පොතේ අකුරක් බැරුව පන්ති 6ක් විතර පහතර දායිද ඉංග්‍රීසි පුළුවන් නම් මට භාෂාව ඉගෙනුවේ දෙවියන් වහන්සේ. මේ හැමදේම කළ දෙවියන් වහන්සේට මගේ ජීවිතේ පළවෙනි තැනදී උන්වහන්සේ මගේ හිස වී තිබෙනවා නම් ඒක මගේ ජීවිතේ මම දෙවියන් වහන්සේට දෙන නමස්කාරය. ඔබ මොනවද කියන්නේ? තෑගි දෙන තැනැත්තේට කවුරුත් මිත්‍රයෝය. නමුත් කිසිවක් නැති තැනදී තම ආශ්‍රණ වෙද්දී රුවල බිඳුණු නෞකාවක් වගේ සීසීකඩේ විසිරෙද්දී තමන්ව දැරුවේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේට ගෞරව කරන්න ජීවිතේ දන්නේ නැත්නම් ඒ මනුෂ්‍ය හරිම අසාර්ථකයි. දන්නවද? අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව මොනම කෙනෙක්වත් අපේ ජීවිතේ ප්‍රමුඛත්වයේ ඉන්න බෑ. අපේ ජීවිතේ ප්‍රමුඛත්වයේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. තමලට මතක් වෙනවා තමන්ලගේ ජීවිත ඉතිහාසය. කොහොමද සිටියේ? කොහොමද දෙවියන් වහන්සේ ගෙනාවේ? කොහොමද තමන්ලව නැගිට්ටුවේ? ඒ දෙවියන් වහන්සේගේ අත කොයිතරම් කරුණාබර වුණාද? අද ඔබ ඒ දෙවියන් වහන්සේට කී කරුද? ඒකම নমස්කාරය. බයිබලයේ ඒක නෙවෙයි දවන පූජාවන් වලට වඩා කීකරුකම උතුම්.
දවන පූජාවන් වලට වඩා කීකරුකම උතුම්. තමලට හැකියාව තියෙන මේ තන දෙන්න දෙවියන් වහන්සේට. ඔබ හිතලා බලන්න ඔබගේ ජීවිතේ මිනිස්සු ඔබට හැකියාව නැතුව තියෙද්දි ඔබ අතහැරලා දාලා යද්දි දෙවියන් වහන්සේ ඔබ වැටෙන්න දෙන්නේ නැතුව රැක්කන. එතනින් තවාදියරක් උසට දෙවියන් වහන්සේ ගෙනාවන. ඒ දෙවියන් වහන්සේට කොයිතරම් අපි ගෞරවය කරන්න ඕන. සමහරක් විට මේ අපේ ජීවිතවල මිනිස්සු අපිව අතහැරලා යනවා. ඒ ඔවුන්ගේ අගේ පෙන්වන්නට. ඔවුන් හිතන ඔවුන් තමයි ඔබවමව දරාගෙන ඉන්න තව එක මිනිහෙක් චරිතයක් නැත්නම් මුක්කුවක් කියලා. නෑ. මගේ දෙවියන් වහන්සේ මාව දරාගෙන ඉඳලා තියෙනවා. ඒ දෙවියන් වහන්සේ කවමදාකවත් අත්හරින්නේ නෑ. ඔබ හිතනද බයිබලයේ වචනයක් තියෙනවා. උන්වහන්සේගේ වචනේ මම නුඹලා අත්මාරින්නෙමි. මම නුඹලාව ලැජ්ජාවටපත් නොකරන්නේ. ඔන්න වචන දෙක. ජීවිතය අල්ලගන්න දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියලා ඔප්පු කරන්න ඕන. සභාවේ ඔබ ඉදී මතක තියාගන්න. පාස්ටර් මෙන්ඩිස් ළඟින් අඳුරයි. අපිවත් සමහරක් විට අඳුරයි. වැඩක් නැහැ. මං කියන්නම්. ඒක වැඩක් වෙන්න යන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ වැටි තින ස්ථානය තමන් කල්පනා කරන්න ඕන. තමන් බලන්න ඕනේ එතන. මම කොතනද මේ සිර වෙලා ඉන්නේ? මට নমස්කාරයට හෘදේ නිදහස්ද? ඒ නිසා නිෂ්ඵල දේවල් කරන්න යුතු නැහැ. නිෂ්ඵල දේවල් කරන්න යුතු නැහැ. තමන් බලන්න ඕන මගේ ජීවිතය নমස්කාරයේ ජීවිතයක් වුවොත් මා සමග සුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. මම යන හැම තැනකම මට පෙරටුව දොරක් කැරෙනවා. මා ඉදිරියෙන් ගමන් කරන්නට දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා. එහෙනම් ඔබට ඇරෙන්න තියෙන දොරටු වලට ප්‍රථමයෙන් ඔබ ප්‍රශංසාවෙන් ගමන් කරන මිනිහෙක් නම් අර සටන ඔබේ දරුවන්ට බින්දින්ට හරි ලේසි. ඔබ සමග ඉන්න කණ්ඩායමට බින්දින්ට හරි ලේසි. මා යෝජනා කරනවා හැම සභාපාලකවරයෙක්ම හොඳ নমස්කාර කරන්නෙක් වුණොත් ඔහු සමග සේවයේ පැමිණෙන අයට පාසුයි දොරටු වලින් ඇතුල් වෙන්න. নমස්කාරය ඔසවලා යෙරිකෝ පවුර විඳ වට්ටන්නේ ඓශ්චර්යයකින්. 7 වතාවක් කරකිනවා. අන්තිම දවසේ 7 වතාවක් එක දවසේ යනවා. මොනවද වුන් කළේ? කඩු වලින් ගැහුවද? මිටි වලින් ගැහුවද? කුළු ගෙඩි වලින් ගැහුවද? ප්‍රශංසාව. নমස්කාරය. ඒ කියන්නේ කෙලින්ම පර්වත බින්දින්න පුළුවන්. බයිබලයේ කියනවා රජවරුන්ව බන්දලා দমনය කරලා ඒගොල්ලන්ව ආසන වලින් බස්සන්න පුළුවන් කියලා. සභාව নমස්කාරයට හැඩගස්වන්නට. নমස්කාරය ඇරෙන්නේ ක්‍රිස්තියානි චරිතයත් එක්කයි. ක්‍රිස්තියානි චරිතයත් එක්කයි. ඒ නිසා මේ එළඹෙන කූඩාරම් මංගල්‍යයේදී ආර බයිබලයේ කියන ධර්මිෂ්ඨයින්ගේ කූඩාරම් වල ගැලවීමේ හා ප්‍රීතියේ ශබ්දය තියෙනවා. ඒවා තමයි ඔබ දෙවියන් වහන්සේලා අත්දකින්න යන දේවල්. වද්දකලා දෙවියන් වහන්සේගේ ප්‍රීති වෙන්න. නැත්නම් ඔබ වියදම් කරන් බොරුවට කූඩාරම් මංගලයට යනවායි කියලා. එහෙම යන්න. මොකද දන්නවද හේතුව? හාස්කම් දේව මෙහෙකුත් තියෙනනේ අර ආරාධනාවක් දෙනවනේ පස්ටයිලු වෙන්න කැමති අය එන්නයි කියලා. ඒගොල්ලන්ට එතනාවක් නමුත් ඔබ වගේ මේ අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් සමහරක් අය යේසුස් වහන්සේට අතර පාරන්නේ. එවැනි අය ඔතන ගිහිල්ලා ඉවරලා নমස්කාරය කියන්නේ කෙලින්ම ස්වර්ගයේ දූතයින්ට වඩා ඉහළින් ඉඳන් ට්‍රම්පට් ගහන්න ඕන. ඒ මට්ටමේ ඉන්නේ. මොකද එතනට තමයි යන්නේ පසුතැවිලි වීමේ පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න නොවේ. තමයි යන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් පිය වූ දෙවියන් වහන්සේට নমස්කාර කරන්නට. හාලෙලූයා. එහෙම යන්න ලෑස්ති නම් ඔබ අනර්ගයි. තව එක සතියක් තියෙනවා බලමු. ඊළඟ සතියේ දෙවියන් වහන්සේ මොනවද කතා කරන්න කියලා. මේ සියලු දිනවල බදා දේව මේ කතා කළේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැතිකඩවල්. ඒ කතා කළේ කූඩාරම් මංගලයට බොහෝ සූදානම් කිරීම. අපි දනගසමු. Glory be to you. Hallelujah ස්වාමීනි. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ඔබ ප්‍රේමයයි. ඔබ වහන්සේ සෞබල දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා. Praise the Lord. Hallelujah Swami. Saranaha Shaktiya Devi Duni Obamaya Vipatedi Ma Isuluwe
රජිදුනි ඔබමය සරණා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ ඕ ස්වාමිනී රජිදුනි ඔබමය අපි දයත්වස්වල දෙවියන්ට ස්තුතියක් කරමු සරණ හා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ රජිදුනි ඔබමය නැවත ගායනා කරමු සරණ ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ රජිදුනි ඔබමය පර්වත සැරී ගියා පොළවේ කම්පා වෙලා සමුද්‍ර කැළඹි ගියා රළවෙන් ආවා පියනොම වන්දෙමි නොසැලී ඉන්නේ ඔබ මා සමග නිසා පියනොම වන්දෙමි නොසැලී ඉන්නේ ඔබ මා සමග නිසා සරණා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ රජිදුනි ඔබමය සරණා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ රජිදුනි ඔබමය දුන්න බිල දමනා රතකින්නේ තවනා යුද බිය නැති කරනා අප අතරේ වෙසෙනා නිසරවන්නේ සීකරන්නේ දෙවිඳුනි ඔබ තුදිනා නිසරවන්නේ සීකරන්නේ දෙවිඳුනි ඔබ තුදිනා සරණා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ රජිදුනි ඔබ අපි අත්වල සම්බිලා ගායනා කරමු ස්වාමීන් සරණා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ රජිදුනි ඔබමය පර්වත සැරී ගියා පොළවේ කම්පා වෙලා සමුද්‍ර කැළඹි ගියා රළවෙන් ආවා පියනොම වන්නෙමි නොසැලී ඉන්නෙමි ඔබ මා සමග නිසා පියනොම වන්නෙමි නොසැලී ඉන්නෙමි ඔබ මා සමග නිසා සරණා ශක්තිය දෙවිඳුනි ඔබමය විපතෙදී මා ඉසුළුවේ හල්ලුයා රජිදුනි
गायना करमु स्वामीට කරුණා ශාන්තිය දෙවි දුනි ඔබම විපතේදී මායිසුවේ Hallelujah. රාජිදුනි ඔබම Hallelujah. Amen. අපි නැගිටිමු දේව පාමුල අපි නැගිටලා අපගේ දෑත් ඔසවලා අපි කියමු ස්වාමිනී මට දෙන්න ස්තුති ප්‍රශංසා නමස්කාර කිරීම ඔබගේ ආත්මය මම ඔබ වහන්සේ ඉදිරියට එනවා මගේ ජීවිතේ ඔබ කළ වෙනස ලෝකේ අන් අයට වඩා මාව තැබූ ස්ථානය ස්වාමිනී සමීදේ මගේ සරණයි ශක්තියයි ඔබ වහන්සේ වෙන කවුරුත් නෙවෙයි ස්වාමිනී දුකේදී ලං වූ පීඨයි පර්වත සැලතත් ජලරවල නැගෙතත් ස්වාමිනී ඔබ වහන්සේ මා සමග සිටින නිසා අනේ ස්වාමිනී ඔබට ස්තුතියි කියලා අපි දෑත් ඔසවලා සභාව ප්‍රශංසා කරමු හalleluya සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි සුවේමගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි පර්වත සලපත් ජලරල නැගෙතත් මම බිය නොවන්නේ ඔබ මානා බවදදී සම්දී මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි සම්දී මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි දලු නොලෑවද ඔලිය විදි පල හට නොගත්තද කෙත්වතු දවරැල සිර දැවුවල් ඔබ කෙරේ රැඳෙමි මම ඔබ තුළ ප්‍රීති වෙමි සම්දේ මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි සම්දේ මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි Hallelujah, Swami. මෞපිය සොයුරන් මාත් හැරියද නැහිත මිතුරන් මට පිටු පෑවද පීඨට මා වෙත කිසිවෙක් නාවද ඔබ කෙරෙහි රැඳෙමි මම ඔබ තුළ ප්‍රීති වෙමි සම්දේ මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි සම්දේ මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පීඨවයි Hallelujah, Swami. අත්තිත්තාදස දලු නොලෑවද
ඔලිව මිදී පාල හට නොගත්තාද දෙත්වතු කවරැල සිද දැමුවාද ඔබ කෙරෙහි රැඳෙන්නේ මම ඔබ තුළ ප්‍රීති වෙමි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේ ගිලන්ු පිහිට ඔබයි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේ ගිලන්ු පිහිට ඔබයි ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබට මුල් තැන අපේ ජීවිතයේ ඔබට දෙන නමස්කාරයයි මෞපිය සොයුරන් මාත් හැරියද නැහිත මිතුරන් මට පිටු පෑවද පිහිටද මා වෙත කිසිවෙක් නාවද ඔබ කෙරෙහි රැඳෙමි මම ඔබ තුල ප්‍රීති වෙමි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේ දිවන්නු පිහිට ඔබයි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේ දිවන්නු පිහිට ඔබයි අනුද සැලකත් ජල රළ රැගෙතත් මම බිය නොවන්නේමි ඔබ මහා බවදාදිවි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පිහිට ඔබයි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේ දිලන්නු පිහිට ඔබයි हालेलुया අපි දැක්කසොල දෙවියන් ප්‍රශංසා කරු මේ වාදනයත් එක්ක ඒ දෙවියන් වහන්සේ කළ සෑම යහපත ගැන ප්‍රශංසා වේවා ස්වාමිනේ හාලෙලුයා දෙවියන් වහන්සේ ආමේන් අපි හැම කෙනෙක්ම දන්නවමු දෙවියන් වහන්සේට විශේෂ යාඥාවක් කරමු මේ වෙලාවේදී සියලු බල ඇති ස්වර්ගික පියාණනි අපේ ඉල්ලීම නම් ඔබ වහන්සේට අපේ ජීවිතේ පළවෙනි තැන දීම සිතුවිලි වලින් ක්‍රියාවෙන් හැසිරීමෙන් සියලු ප්‍රකාශන වලින්ද ඔබ වහන්සේට ස්වාමිනේ ස්තුති ප්‍රශංසා නමස්කාර දීමේ ජීවිතයක් අපට දෙන්න අපේ මුළු පරම්පරාවන් ඔබගේ නෙත් ඉදිරිපිට ස්වාමිනේ හරිව හැසිරෙද්දී නෝවා විනාශයේ පැයදී Tamanගේ පවුලට රැකවරණය වුණා වගේ අපටද වෙන්න ඔබගේ කරුණාව ගෙන දුන මැනව. ඒ ස්වාමිනේ පරම්පරාවන් සියලු දෙනා ස්වාමිනේ ගැලවෙන තැනට අරන් පාවිච්චි කළ මැනව. මේ කුඩාරම් මංගල්‍ය එක ලොකු අභියෝගයක් අපි ඡාය ගන්නට යන අවුරුද්දක්. ඒකෙන් ස්වාමිනේ දේශයේ සමහරක් කාරණා වෙනස් කරන්නට යන ඔබ. ඔබගේ නාමයට ගෞරව වේවා. පිළිගත මැනව. යේසුස් වහන්සේගේම පරිශුද්ධ නාමයෙන් සාමය.